එතකොට අපි අද කතා කරන්නේ ප්‍රතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ. මාර්ග සත්‍යයට සම්බන්ධව the whole path is based on right view or සම්මා දිට්ඨිය. එතකොට සමස්ත මාර්ගයේම සම්මා දිට්ඨිය පදනම් කරගෙනයි තියෙන්නේ කියන එක තමයි මුලින්ම අවධාරණය වෙන්නේ. the whole path අපි ඒක මාර්ග සත්‍යයේ කොටස් මාර්ගයේ කොටස් 8කින් දක්වන සම්මා දිට්ඨිය වලින් ආරම්භ කරලා එතකොට නමුත් සමස්ත මාර්ගයේම සම්මා දිට්ඨිය පදනම් කරගෙන තියෙන බව පෙන්වන්නේ. එතකොට in the path මාර්ගය තුල the practitioner uses each and every image so as to annihilate suffering. එතකොට මේ මාර්ගයට පිළිපන්න කෙනාගෙන් වෙන එක තමයි හැම නිමිත්තක්ම අසුරු කරනවා දුක නැති කිරීමේ පරමාර්ථය. හැම වෙලාවෙම සිහි කල්පනාවෙන් දුක නිරුද්ධ කිරීමේ නැති කිරීමේ පරමාර්ථයෙන් තමයි නිමිති අසුරු කරන්නේ. Using the following example of child, දැන් අපි අර ළමයෙක් උදාහරණයක් ගත්තා. We can make some effort to understand how one should initiate practicing the path. එතකොට ඒ උදාහරණයෙන් using the following example පහත නිදසුන පාවිච්චි කරලා ඒ ළමයාගේ උදාහරණය අරගෙන අම්මිට තාත්තෙක්ට දරුවා සම්බන්ධව දරන ආකල්පය පදනම් කරගෙන we can make some effort උත්සාහයක් ගන්න පුළුවන් to understand how one should initiate practicing the path. කොහොමද මේ මාර්ගයේ ගමන් කිරීම මූලාරම්භ කරන්න කියලා. The child is taken as an example. We can make it clear into certain extent. So, හැම නිමිත්තක්ම ඊට සාපේක්ෂව බලන්න පුළුවන් අපිට ඉස්සෙල්ලා මොකද දෙමව්පියන් බොහෝ විට ළමෙක්ට තමයි මේ දැඩිව බැඳෙන්නේ. පුතාවත්තු මනුස්සාණන් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන විදිහට දෙමව්පියන්ට ඊට එහා වස්තුවක් නැහැ. උන්ට වැඩිපුරම බැඳෙන නිමිත්තක් වෙන්නේ දරුවා. එතකොට ඒක අසුරු කරන ක්‍රමයේ පැහැදිලි කරගෙන මාර්ගයේ ගමන ආරම්භ කරන හැටි සාකච්ඡා කරන්න පුළුවන් කියලා. I have no idea about the content of the mind of the child. එතකොට දැන් එයා දරුවාට මේ ලෝකෙට එන්න අපි යම්කිසි උදව්වක් කරලා තියෙනවා දෙමව්පිය හැටියට. නමුත් I have no idea දෙමව්පියෙක්ට අදහසක් නැහැ about the content of the mind of the child. දරුවගේ මනසේ තියෙන ධර්මතා ගැන අදහසක් නැහැ. මොන මානසික ධර්ම සංස්කාර පොදියක් ඔහු තුල තියනවාද කියන එක ගැන හිම අදහසක් නැහැ. වගේම දෙමව්පියෙක් කියනවා I have no idea about seeking for pleasure through the 5 senses of sight, sound, smell, taste and physical feeling by the child. So මට අදහසක් නැහැ about seeking for pleasure. එයා කාමච්ඡන්දයට යොමු වෙන්නේ කොහොමද කියලා. කාම ලෝකයට ප්‍රවේශ වෙන්නේ ඒවා විඳින්න උත්සාහ කරන්නේ through 5 sense of පංචේන්ද්‍රයන් පදනම් කරගෙන චක්කසෝත ගාන ජීවහා කාය මන කියන ඒ faculty sense basis ඉන්ද්‍රියයන් පදනම් කරගෙන එයා කාම ලෝකයේ අසුරු කරන්න යන්නේ කොහොමද කියන එක ගැන නිර්වුල් පැහැදිලි අදහසක් දෙමව්පියන්ට නැහැ. I was opposed for giving him birth. දෙමව්පියෙක් හැටියට ළමයාට උත්පත්තිය දෙන්න යම් හේතුවක් වෙලා තියෙනවා. අම්මා හරි තාත්තා හරි. නමුත් I have no vivid idea about what type of person he or she is. මොන වගේ
විභවයන් සහිත පුද්ගලයෙක්ද කියන එක පිළිබඳව බොහොම පැහැදිලි නිරවුල් චිත්‍රයක් දෙමව්පියන්ට දරුවා තමන්ගේ කියලා ගත්තට එහෙම එකක් නැහැ. I have no idea about his mental formation. ඔහුගේ මානසික සංස්කාර ගැන. The mental inclination and tendencies. මානසික නැඹුරුතාවයන් පිළිබඳව මනස මොන වගේ නැඹුරුතාවයන් මොන වගේ හැඟි ෆීලිංස් වල ඒ වගේම මොන වගේ ඩිපොසිට්ස් මොන වගේ මානසික තැන්පත් වීම ඔහු තුළ තියෙනවද කියන එක. එහෙම අදහසක් නැහැ. මෙන්න මෙවැනි මානසික නැඹුරුතාවයන් ඔහු කර්මානුරූපීව අරගෙන තියෙන කෙනෙක් කියන එක ගැන එහෙම කියන්න බෑ. The expectations of the child are quite different from mine. The expectations of the child. ඔහුගේ ළමයාගේ බලාපොරොත්තු are quite different from mine. දෙමව්පියන්ගේ බලාපොරොත්තු වලට වඩා සම්පූර්ණයෙන් වෙනස්. Sometimes child may like to be a musician. සමහරට එයාට උනේ සංගීත වේදිකෙක් වෙන්න, සංගීතඥයෙක් වෙන්න. But his father wants him to be a doctor. තාත්තට උනේ නමුත් දෙමව්පියන්ට උනේ එයා වෛද්‍යවරයෙක්. The father doesn't want him to be a good musician. එයාට අවශ්‍ය නැහැ ඔහු හොඳ සංගීතඥයෙක් වෙන්න and render some service to the world. එයා කැමති තත්ත්වයටපත් වෙලා ලෝකෙට සේවයක් කරන්න එහෙම කැමති නැහැ. So we have to admit that we cannot get things done other as we want. We have to admit අපිට පිළිගන්න වෙනවා that we cannot get things done. අපිට දේවල් කරව ගන්න බෑ. We cannot get things done by another. කෙනෙක් ලව අපිට දේවල් කරව ගන්න බෑ as we want, as we require, as we desire. අපි ආස කරන විදිහට. We do not know whether he has been in either heaven or hell. දැන් එයා දිව්‍ය ලෝකේ ඉඳලාවද අපායේ ඉඳලාවද මොන 31 භවතලයෙන් මොන පසුබිමක ඉඳලා මෙතෙන්ට ආවද කියන එක අපි එහෙම දන්නේ නැහැ. One has to begin where he stopped. යමෙක් පටන් ගන්න උන් අතර කරත් එතකොට where he has been is very important. එයා ඉඳලා ආපු තැන ගොඩක් වැදගත්. නමුත් අපි ඒක දන්නේ නැහැ. දිව්‍ය ලෝක ඒ වගේ තැනක ඉඳලා ආවනම් රාගික තාම සියුම් රාගී ස්වභාවයන් වැඩි. බොහොම සියුම් සොඳුරු දේවල් වලට ප්‍රිය කරනතා වැඩි. ඒවා අපි ඒවෙන් වියුක්ත කරන්න උත්සාහ කරාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. We keep hopes on something which has no any sort of connection with it. We keep hopes අපි බලාපොරොත්තු තියනවා on something which has no any sort of connection with it. කිසිම සම්බන්ධයක් මෙහිම දැනුවත්කමක් පුළුල් අවබෝධයක් නැති දෙයකටයි අපි මේ බලාපොරොත්තු තියන්නේ. එවැනි කිසිම 99%ක්ම වගේම අපි දන්නේ නැහැ. එහෙම නොදන්න ධර්මතාවයකට තමයි අපි මේ බලාපොරොත්තු මේ විදිහට වෙන්න ඕනි කියලා අපි හදාගෙන තියන්නේ. එතකොට මේ අවබෝධයට එන කෙනෙක් ඔය දරුවා ගත්තට අනිත් හැම නිමිත්තක් සම්බන්ධවම මේ විදිහටයි බලන්නේ. ඒකට අපි මේ නිමිති ඇසුරු කරගෙනකොට ඒවට කැමති වෙලා ඒවට බැඳිලා අපිට ඕන විදිහට ඒවා පවත්වන්න හසුරවන්න යන ක්‍රියාවලිය මේ මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට ප්‍රඥා ගෝචර නොවන බව තේරුම් ගන්න. We cannot expect anything from them. කිසිවක් අපිට එහෙමනම් ඔය බාහිරින් බලාපොරොත්තු තියන්න බෑ. They act according to the karma or volitions that they have performed. ඒගොල්ලෝ කරලා තියෙන කර්ම වලට අනුව තමයි ඒගොල්ලෝ දැනුත් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඒ ළමයින්ට මේ වෙලාවේ ස්පර්ශ වෙන නිමිති ඇසුරු කරනකොටම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පෙර කර්ම වලින් විශාල වශයෙන් බලපෑමක් කරනවා
ඒ නිමිත්ත මේ විදියට හසුරවන්න ඕනේ කියලා ඒගොල්ලන්ගේ සසර පුරුදු. පෙර කර්මවල බලපෑම. එතකොට චිත්ත ධාරාවට වේගයක් හැටියට ශක්තියක් ලබා දෙන්න. If they do something wrong, ඒගොල්ලෝ වැරදි දෙයක් කරොත් we can strictly point them out and stress them to avoid. කොහොමද ඒගොල්ලන්ට එහෙම අපිට එහෙම අපි දන්නේ නැහැ නොදන්න දෙයක් කට්ටියක් කෙනෙක් මේ දරුවා කියන කෙනා දෙමව්පියන්ට එහෙම වුණත් if they do something wrong ඒගොල්ලෝ වැරද්දක් කරන්න යනවා නම් එතකොට දෙමව්පිය ඇටියට we can strictly point them out that and stress them to avoid. කොහොමද දැඩිව ඒක අපිට පෙන්වන්න පුළුවන් වැඩිහිටියෙක්ගේ අත්දැකීමුත් එක්ක and stress අවධාරණය කරන්න පුළුවන් them to avoid ඒකෙන් වළකින්න කියලා. සියයට සාමාන්‍ය දෙමව්පියෙක් 100ක් try කරනවා නම් 1000ක් විතර උත්සාහ කරන්න පුළුවන් නිවැරදි පැත්තට ගේන්න බැඳීමකින් තොරව අවබෝධයෙන් ඉන්න දෙමව්පියෙක්. මොකද parents adults they have a lot of experiences of being wrong. වැරදිලා ලැබපු අත්දැකීම් දරුවට වැඩිය දෙමව්පියන්ට වැඩි. So sometimes maybe they are not educated. But they have a lot of experiences of being wrong. ඒගොල්ලන්ට ගොඩක් අත්දැකීම් තියෙනවා වැරදිලා. ඒ තුලින් ඒගොල්ලෝ උත්සාහ කරනවා නිවැරදි කරන්න බලපෑමක් කරන්න මේ අවුලට නොයටින්න කියලා. කොහොමවත් we have to the maximum that we can do to prevent. We have to do the maximum. උපරිමේ කරන්න that we can do කරන්න පුළුවන්. To prevent them doing the wrong. ඔවුන් වැරද්ද කරන එකකින් වළක්වන්න. Prevent වළක්වන්න them doing the wrong. But what if do they do it? මොකද්ද කරන්නේ ඒගොල්ලෝ ඒකම කරනවා. We can't help. කොච්චර දෙමව්පියෝ මාර්ගයේ ගමන් කරා ඒගොල්ලන්ට එතන කරන්න දෙයක්. මොකද මේ සම්පූර්ණයෙන්ම වෙනස් ධර්මතා ගොඩක් දරුවා කියලා අපි ගන්න කියලා. ඒ වගේ අපි මේ බාහිර අපි ඇලෙන ගැටෙන කටයුතු කරන්න යන අපි පාලනයට මට්ටමකින් පවත්වන්න යන සියලුම නිමිති වලට අදාළව ගන්න පුළුවන් අපි උදාහරණයක් හැටියට මේ ළමයා අරගෙන කතා කරගෙන යනවා. We can't help. ඒතකොට මේ දෙමව්පියන්ට කරන්න දෙයක් නැහැ. They have to reap what they sow. ඒගොල්ලෝ ළමයි වපුර ගන්න ඒගොල්ලෝ මේ ළමයි නෙලා ගන්න උන් වපුරපු දේ. The children have to reap. ළමයින්ට නෙලා ගන්න වෙනවා what they have sown. What they sow. උන් වපුරන දේ. යාදිසං අපතේ බීජං තාදිසං හරතේ පලං. We have to make up our mind. ඒකට අපිට සිද්ධ වෙනවා අපි මනස නිවැරදි තැනකට ගියේ. අපි කල යුත්තේ කළා. අපි නිකන් කනස්සලුවේ මත වැටෙන්න දෙයක් නෑ. The duty and obligation of the parents is to prevent their children from the wrong, showing the bad consequences and guide them on the correct path. The duty and obligation. යුතුයකම සහ වගකීම. The duty යුතුයකම ඒ වගේම obligation. බැඳීම of the parents, දෙමව්පියන් is to prevent their children ළමයින්ව වළක්ව ගන්න එක from the wrong වැරදි. Showing the bad consequences. අයහපත් ප්‍රතිඵල දක්වන. ආදීනව පෙන්වන. Bad consequences ආදීනව පෙන්වන. And give them on the guide them on the correct path. නිවැරදි මඟ පෙන්වන. ඒ කොටස බොහොම ඉහළ මට්ටමකින් කරනවා. ඒකට දෙමව්පියන්ට we have to organize our way of thinking accordingly. ඔන්න ඔය විදිහට සිතා ගන්න ළමයා කියන්නේ සීම අපිට කොහෙත්ම ලොකු අවබෝධයක් නැති
මේ ලෝකෙට එන්න යම් ආකාරයක එක්තරා හේතු කොටසක් විතරක් හේතු ගොඩක් තියෙනවා ඒ අතරේ කොටසක් විතරක් වෙච්ච අපි කල හැකි කොටස සීමිතයි. ඒ නිසා අපි දැන් යා ඉරේ ගිහිල්ලා හරි වෙන තුවාල වෙලා හරි අතපය කඩාගත්තත් මොනවා හරි වෙලා ඒ වැරද්දට ගිහිල්ලා අපි උපරිමේ කරලා ඊට පස්සේ අපි ආයේ ඒත් අපි බෙහෙත් කරලා ඒ කරන පිළියම් ටික අපේ මට්ටමින් කරනවා. නමුත් මානසිකව වැටෙන්නේ නැහැ. මොකද ඒ අර ඇටැච්මන්ට් එක නැහැ. අර ලෞකික ඇටැච්මන්ට් එක දුර්වල වෙලා. ඒකට අවබෝධය විතරයි තියෙන්නේ. This is how one can get rid of suffering. මේ විදිහට තමයි මේ දුකෙන් ගැලවෙන්න ක්‍රමය ආරම්භ කරන්න වෙන්නේ. මේ බැඳීමත් එක්ක රිදුම් ගොඩක් පස්සෙන් එනවා. මේ නොබැඳී නිමිති ඇසුරු කරමින් මාර්ගයේ ගමන් කරන්න මඟ පෙන්වීමක් තමයි මේ ආරෂ්ඨායික මාර්ගයේ සමස්තය තුලින් කෙරෙන්නේ. මොකද නිමිති ඇසුරු නොකර ඉන්න බෑ. එහෙම ඉන්න ගියොත් ඒක භයානක තත්ත්වයක්. ඒක වෙනවා. Most of the time we compare to keep hopes on the external. ගොඩක් වෙලාවට දැන් අපි සාමාන්‍ය කෙනෙක් හැටියට අපි කරන්නේ we compare අපි පෙළඹෙනවා to keep hopes on the external. බාහිර තත්ත්වයන් මත බලාපොරොත්තු තබන. එතකොට අර ළමයා ගැන හිතපු විදිහට බලන්න ඕනේ ඔය අපි මේ බලාපොරොත්තු තබන්න යන ධර්මතාවය හේතුඵල ධර්මතාවය තුල ඒ නිර්මාණය වෙනවා. ත්‍රිලක්ෂණය කියන ස්වરૂපයන් මත ක්‍රියාත්මක වෙනවා. ඒවට ආවේනික නිලීන සාධක අපිට නොපෙනෙන සාධක බහුතරයක් තුල ඒවැ ක්‍රියාකාරීත්වය ඉදිරියට යන්නේ. ඒකට අපි මේ බාහිර ඒවට අපි එහෙම ඇටච් වෙලා බැඳිලා කැමති වෙලා ඒ කැමති නඩත්තු කරන්න බලාපොරොත්තු පවත්වන්න ඒකට අනුව කටයුතු කරන්න යන්නේක එක අවිද්‍යාවේ ස්වરૂපයක් හැටියට අවබෝධ කරගන්න. Keeping hopes from which requirement cannot be fulfilled is something very absurd. Keeping hopes බලාපොරොත්තු තබා ගැනීම from which requirement cannot be fulfilled. අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි දේවල් මත බලාපොරොත්තු තැබීම is something very absurd. ඒක මුලාවක්. අවිද්‍යාව නැත්නම් මෝහය. The image has to be associated very gently. ඒකට නිමිත්ත ඇසුරු කරන්න වෙන්නේ තාම මෘදු විදිහට. දැඩිව ග්‍රහණය කර ගැනීම, අල්ල ගැනීමකින් තොරව. අපේ ඉන්ද්‍රිය ධර්ම වලට ස්පර්ශ වෙන ඇසට හරි කනට හරි ඒ පංචේන්ද්‍රයන් වලට ස්පර්ශ වෙන නිමිති අරමුණු බොහොම දැඩිව නැතුව තාම සියුම් විදිහට ඇසුරු කිරීමක් තමයි මෙතන වෙන්නේ. If the mind gets any attachment, මනසට මොකක් හෝ බැඳීමක් ආවොත් ඒ කියන්නේ නිමිත්ත ස්පර්ශ වුණාට පස්සේ නිමිත්තට කාම තණ්හා කැමැති වෙන ස්වરૂපයේ ධර්මතාවයක් මනසේ ගොඩ නැගුණොත් භව තණ්හා එක පවත්වන්න උත්සාහ කරොත් අන්න ඒ తත්වය having understood අන්න දැන් මෙහෙම තත්වයක් කාම තණ්හා භව තණ්හා කියන ස්වરૂපයක් මතුණා කියන එක තේරුම් අරගෙන
ලෞකිකත්වයේ ගොඩනැගෙන ධර්මතාවයක් මනසට ප්‍රවේශ වුණා කියන අවබෝධයට ඇවිල්ලා ඊට පස්සේ it's ill effects ඒකේ තියෙන ආදීන මේ ඒකේ තියෙන ආදීනව දැන් ධර්මානුකූලව ස්වයංව මනසින් සම්මර්ෂණය කරගන්න. කරලා make effort to avoid නිමිත්තෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ නිමිත්තට හඳුනා ගැනීමෙන් නතර වෙන්න උත්සාහ කරනවා අර ඇලෙන ස්වરૂපයට කැමති වෙන ස්වરૂපයට නඩත්තු කරන ස්වરૂපයට තල්ලු වෙන්න නෙවෙයි. මේ වගේ දේවල් වලට ඇලිලා තමයි මම මේ ඉරේ ගියේ දුක් විඳේ අනන්ත විදිහට මේ දේවල් කරලා හම්බ කරලා මහන්සි වෙලා ණය වෙලා සාල කරදර ගොඩකට පත්වෙවි දෙවි යන්න උන ඒ සාධක ආදීනෝ පෙලක් මොකද මෙතෙන්ට එනකොට පැහැදිලි ධර්මයේ පිළිබඳ ගැඹුරු කියවීම අවබෝධයක් තියෙන කෙනෙක් උට විශාල චිත්‍රයක් පැහැදිලි වෙනවා මේ ආදීනව සම්බන්ධ. ඒ ටික ගත්තට පස්සේ make some effort to avoid it. යම් උත්සාහයක් ගන්න එක වලක්. So accordingly සම්මා දිට්ඨි is correct. ඒ අනුව මේ සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැක්ම. ඒ කියන්නේ අතරම මේවා දුක්සහගතයි කියන ඒ දුක්ඛ සත්‍යය දුක් හැටියට තේරුම් ගන්න. චතුරාර්ය සත්‍යය පදනම් කරගෙන ගන්න මූලික අවබෝධය. An accurate understanding. නිවැරදි අවබෝධය of the nature of things. දේවල් වල ධර්මතාවල ස්වාභාවික තත්ත්වය පිළිබඳ නිවැරදි දැක්ම අවබෝධය. නිවැරදිව තේරුම් ගැනීම. Specifically the four noble truths. විශේෂයෙන් ගත්තාම චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන. උට මේ නිමිති අසුරු කිරීම මේ දුක ගොඩනගන්න පදනම් වෙන බව ඒ අනුව කල්පනා කරනවා. If any pollution of suffering is surface in mind, දුක් සහිත දූෂණයක් මනසේ මතුවුණොත් දුක ගෙන දෙන දූෂණ තත්ත්වයක් මනසේ මතුවුණොත් මේ නිමිත්ත අසුරු කරන්න ගිහිල්ලා යම් පැත්තකට බර වෙලා the individual has to identify its initial cause. පුද්ගලයාට සිද්ධ වෙනවා හඳුනා ගන්න its initial cause ඒකේ මූලික හේතු. as attached මම මේකට ඇලුනා මේකට මේ පැත්තට පෙරළුණා ඉස්සලා ගියා කියලා දැන් ඒ කාම තෘෂ්ණා පැත්තට කැමති වෙලා ඒකට බැඳෙන්න ගියා කියලා ඒකේ පළල් හේතුව ඒ හැටියට දකින්න දූෂණ මට්ටමක් මනසට ආවට පස්සේ ඒක විදර්ශනා කරනකොට පේන තත්ත්වය. Then he can take precautions to get rid of that. ඒකට එයාට පුළුවන් ධර්මානුකූල ඒ නිවැරදි කර ගැනීමේ තත්ත්වයන් මතු කර ගන්න. Precautions పూర్ව නිවැරදි කර ගැනීම වලට යොමු වෙයි. That correct view is සම්මා දිට්ඨිය. ඒ ආකාරයට මේ දේවල් දුක හට ගැනීම, ඒක නැති කිරීම, ඒකට තියෙන ක්‍රමය. එතකොට මේ ජීවිතය හා සම්බන්ධ ධර්මතාවයන් චතුරාර්ය සත්‍ය කියන ආලෝකය තුල ඒව ස්වාභාවික తত্ত্বය පිළිබඳ correct view නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය. right view කියලා. කියන්නේ our actions or performance have outcome. තව විදිහට විස්තර කරොත් අපේ මානසික ක්‍රියාකාරීත්වය action විශේෂයෙන් මෙතන මානසික ක්‍රියාකාරීත්වය මානසික ක්‍රියාකාරීත්වය action නැත්නම් performance have outcome or consequence. ඒව ප්‍රතිඵලයක් යහපත් එහෙම නැත්නම් consequences එක්කෝ bad consequences ආදීන මොකක් හරි දෙයක් තියෙනවා. අපි කරන සියලුම මානසික ඒ ක්‍රියාකාරකම් තුල
මනස පදනම් කරගෙන කරන සියලු ක්‍රියාකාරකම් තුළ භෞතිකයත් ඇසුරු කරගෙන. Conventional death is not the end. මේ සාම්ප්‍රදායිකව අපි ජීවිතේ කෙලවරපත් වුණාට ඒ ධර්මතාවයෙන් කෙලවර වෙන්නේ නැහැ. The effect of our performance of actions and beliefs cause consequences even after death. එතකොට අපේ ක්‍රියාවල ඵලය the effects of our performance of actions අපේ ක්‍රියාවල ක්‍රියාකාරීත්වයන්ගේ ඵලය and beliefs ඒ වගේම අපේ මානසික සිතිවිලි විශ්වාස cause හේතු වෙනවා consequences ප්‍රතිඵල ආදීන වලට even after death මරණයෙන් පස්සේ. කෙලෙස් ප්‍රහාණ මට්ටමේදී අපි කවුරුත් එතනින් කෙලවර වෙන්නේ නැහැ මරණය කෙලවරක් නෙමෙයි. The right view accordingly includes karma and rebirth. එතකොට මෙතන නිවැරදි දැක්ම කියන එක පැත්තෙන් කර්මඵලය පුනර්භවයේ පිළිබඳව දැකීමකුත් වෙනවා. දැන් එයා මනස දිහා බැලුවහම ඒ මනසේ වර්තමාන ක්‍රියාකාරීත්වය දැක්කහම ශරීරයේ දුර්වල වෙලා ඒක පොළොවට වැටුණා. ඉටු කරගත්ත නැති ආසාවන් ඒ කැමති තත්වයන් ඉන්සාන් තව තැනකට තල්ලු වෙනවා. ඒකට ඒ තැන මොකද්ද කියන එක සියලු పూర్ව කර්ම නිශ්චය කරනවා. ඒකට කර්මයේ තේජෝ ධාතුවක් හැටියට එහා පැත්තට යනවා. ඒකට ඒක stream of consciousness මානසික වේග ධාරාවක් හැටියට. ඒතර මෙන්න මේ ස්වභාවය සම්මා දිට්ඨිය ඇතුලේ ඒ කර්ම සහ කර්මඵල විශ්වාසයේ පුනර්භවයේ මෙන්න මේවා පිළිබඳ පැහැදිලි විශ්වාසයක් දැක්මක් ඇති වෙනවා. සම්මා සංකප්ප is correct intention. සම්මා සංකප්ප ගත්තට පස්සේ correct intention. නිවැරදි අභිප්‍රාය. Avoiding thoughts of attachment. උඩ යහපත් සංකල්ප වලින් මූලික වශයෙන් වෙන්නේ වලකිනවා thoughts of attachment බැඳීම් සහගත සිතිවිලි වලින්. බැඳෙන කැමති වෙන ඇලෙන බැඳෙන සිතිවිලි වලින් වලකිනවා. ඒ වගේම hatred තරහ වෛරය harmful intent හානිකර අධ්‍යාසය ඔය කියන මානසික තත්ත්වයන් වලින් ඉවත් වෙලා කියන ලෞකිකත්වයේ පාලනය කරගෙන ලෝකෝත්තර තත්ත්වයට ලෝකෝත්තර තත්ත්වයට පත් වෙනවා. Right resolve or intention generally includes giving up of household and adopting the life of ascetic in order to pursue the path. So the right resolve, the right intention, samma sankappa කියන එක generally includes සාමාන්‍යයෙන් අන්තර්ගත වෙනවා. The giving up of household. අභිනිෂ්ක්‍රමණය. තමයි ලෞකිකත්වයෙන් බැහැර වෙන්නේ. Adopting the life of ascetic. ඒකට අධ්‍යාත්මික ජීවිතයට යොමු වෙන්නේ. In order to pursue the path. මාර්ගයේ ගමන් කරන්න පහසු වෙනු පිණිස. The idea in general aims at peaceful renunciation. ඒකෙන් ඒ අදහසින් සාමාන්‍යයෙන් අරමුණු කරන්නේ තාම සාමකාමී නික්ම යාම. බැඳෙන අරමුණු වලින් ඒ අවස්ථාවල හැකියපමණ නික්මෙන. ඒ බැඳෙන නිමිත්ත අභිනිෂ්ක්‍රමණය කරන. සමස්ත ජීවිතයෙන්ම සමස්ත වටපිටාවෙන් අභිනිෂ්ක්‍රමණය කරන ක්‍රියාවලියක් වෙනවා. ඒ එක්කම ලෞකිකත්වයට තල්ලු වෙන නිමිති වලින් ඒවා අභිනිෂ්ක්‍රමණය කරනවා. ඒවා අතහැරලා එතකොට මේ අභිනිෂ්ක්‍රමණය කියන එක මේ ගෙවල් දොරවල් අතහැරලා යන එක තමයි මූලික වශයෙන් පෙන්නන්නේ.
නමුත් ඒක ඉතා දියුණුව බැලුවොත් ඒ ක්‍රියාවලිය වැඩි හරියක් වෙන්නේ සමහර විට ඉන්න තැනකම ඉඳගෙන අර නිමිති වලින් නිමිති අභිනිෂ්ක්‍රමණය කරනවා. The idea in general aims at peaceful renunciation into life non-sensually. එතකොට මේ කාමච්ඡන්දයෙන් ඉවත් වෙන. වගේම non illusion. පටිඝයෙන් ඉවත් වෙන. එහෙම නැත්නම් to loving kindness. මෛත්‍රිය පැත්තට යොමු වෙන්න. away from unkindness. අකාරුණික බවින් බැහැර වෙන්න. cruelty පුරුදු බවින් බැහැර වෙන්න. towards compassion. කරුණාව පැත්තට යොමු වෙච්ච තත්ත්වයටපත්. ලෞකිකත්වයෙන් නිමිත්ත ඇසුරු කරන එකෙන් ඉවත් වෙනවා. එතකොට දැන් ඒ කියන්නේ මේ කිසිම දෙයක් නැතුව පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. සියල්ල අතහැරියට පස්සේ සතර බ්‍රහ්ම විහරණයේ මත තමයි කියන්නේ කරන්න දෙයක් නැහැ. මේ කර්ම හොඳ හෝ නරක අවස්ථාවක් නැහැ. නමුත් ඒ ධර්මාන ජීවිත කාලයේ පවත්වීම සඳහා සතර බ්‍රහ්ම විහරණයේ පදනම් කරගෙන ජීවිතේ ඉස්සරහට ගෙනියන. ලෝකානුකම්පා පිණිස. ලෝකයට හිතසුව පිණිස. ඒ අවසාන මට්ටමටම ඒ වුණාට පස්සේ. Then the practitioner can cultivate mind towards the objectivity of impermanence. ඒකට මෙහිදී යෝගාවචරයට පුළුවන් මනස දියුණු කරන්න cultivate mind towards the objectivity of impermanence. අනියත භවයේ පරමාර්ථ මට්ටම දෙසට. වගේම suffering දුක and non-self. ඒ වගේම අනාත්ම ධර්මතාවයේ පැත්ත. selflessness or non-self. පරමාර්ථය වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පැත්ත. ඒ කියන ධර්මතාවයන් මනසේ රෝපණය වෙන ආකාරයට මේ පරමාර්ථ ධර්ම පදනම් කරගෙන නිමිති ඇසුරු කරන මට්ටම දියුණු කරගන්න. The intention or resolve. The intention or resolve. සංකප්ප කියන determination. හොඳක් කරන්න තියෙන ඒ අදිෂ්ඨාන පූර්වක මනස. විතමේ forms එකකින් සැකසෙනවා ඒක සකස් වෙනවා so that he suffers less. දුක් අඩුවෙන් තාම කලින්ට සාපේක්ෂව අවම දුක් විඳින මට්ටමක් විතර. සංකල්ප සම්මා සංකප්ප දියුණු වීමත් එක්ක දැන් දුක් විඳින තත්ත්වෙනුයි දැන් මේ පල්ලෙහාට වැටෙන්නේ. if දැන් බලාපොරොත්තු පදනම් වෙච්ච මට්ටම දැන් ගොඩාක් ලිහිලා ගිහින්. If we take the example of the child, දරුවගේ උදාහරණයක් ගත්තොත් here the practitioner associates the child giving up the ownership of the child to himself. එතකොට දරුවගේ උදාහරණයට අපි ආයෙ ගියොත් මෙවැනි කෙනෙක් දරුවෙක්ව ඇසුරු කරන්නේ දරුවගේ අයිතිය දරුවට දෙන්න. එයාගේ අයිතිය මට අයිති ඒ සාසයි කියන සම්මතය ඇතුලේ උපන්න සහතික ඒ සම්මත සමාජීය ක්‍රියාකාරී තත්ත්වයන් නෙවෙයි. මේක දියුණු මනසින් බැඳීමකින් තොරව. නැත්නම් සම්මත ක්‍රියාවලිය සමාජයේ ඒ විදිහට යනවා. බොහොම ගැඹුරට ගිහිල්ලා බැලුවොත් මනසින් බැඳිලා නැති ගානට වෙයි. නමුත් සාමාන්‍ය දෙමව්පියෙක් ගත්තාම එයා ළමයා එයාගේ ජීවිතයටත් වැඩිය අපහසුයි. අර අයිස් වලින් අයිස් කුට්ටි හතරක් තියලා මේසයක් අයිස් ලෑල්ලක් තියලා හදන්න බෑ. ඒක ටික වෙලාවයි පවතින. ඒ වගේ මේ ලෝකයේ සංසාරයේ තියෙන අනාදිමත් කාලය හා සම්බන්ධව බැලුවට පස්සේ මේ ළමයි මත අපි ගොඩනගෙන දේවලුත් ඒ වගේ පුංචි වෙලාවක් තියෙන්න පුළුවන්. නමුත් මේ වෙනස් වෙන බාහිර ධර්මතා මත බැලීම් පදනම් කරගෙන නඩත්තු කරන බලාපොරොත්තු
ස්වල්ප වේලාවක් තියෙනවා වගේ අපිට පේන්න පුළුවන්. අයිස් වලින් මේසයක් හදුවා වගේ. අපි මේ වෙලාවේ ජීවිත කාලයක හිටියහන්ද මේ අර සම්බන්ධතාව අපිට දිගු කාලයක් වගේ දැනෙනවා. සසරත් එක්ක බලනකොට අර අයිස් වලින් මේසයක් හදලා පොඩි වෙලාවක් සතුටු වුණා වගේ එකක් නිසා එහෙම දිග කතාවක් හිතන්නේ නැහැ. But all duties and obligations are fulfilled without attachment. හැබැයි හැම යුතුයකමක්ම බැඳීමට ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන ඒ යුතුයකම් ඒ obligations ඔක්කොම fulfill කරනවා ඉටු කරනවා බැඳීමකින් තොරව. මොකද මේ ළමයෙක් මේ ලෝකෙට එන්නේ ළමයාට දෙමව්පියෝ ගාවට එන්නේ ළමයාට ඕන නිසා නෙවෙයි. ඒ දෙමව්පියෝ ගාවට. ඒ දෙමව්පියෝ එයාව ගෙන්න ගෑ. ඒගොල්ලන්ගේ ක්‍රියාවලියක්. යා වෙනම ධර්මතාව ගොඩක් වුණාට මේ ගේ ඇතුළට ගෙන්න ගත්තේ අම්මයි තාත්තයි දෙන්නේ කැමැත්ත නිසා. අරය බලෙන් ආවේ. අන්න ඒ අවබෝධය මත අපිනේ ගෙන්න ගත්තේ අපිට අදාළ ධර්මතාව නෝ වෙන බාහිර ධර්මතාව ගොඩක් තමයි දරුවා නමුත් අපිනේ මෙතෙන්ට මේ වාදයට සම්බන්ධ කරගත්තේ. එහෙනම් අපිට යුතුයකමක් තියෙනවා මේ දුර්වලයට අවශ්‍ය ටික ඒ දුර්වල මට්ටමේදී කළා දෙන්න. මොන මට්ටමින් අපි ඒව කරත් අපිට ඕන මට්ටමින් මේවා වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ ඒ නිසා ඒ උනත් අපිට අදාළ නැහැ නුනත් අදාළ නැහැ. ඒ අන්නේ වගේ ලිහිල් තත්වයකින් සාමාන්‍ය දෙමව්පියෙක්ට වැඩිය සමහර විට යුතුයකම් පැත්තෙන් ආදරෙන් කරුණාවෙන් මේ දේවල් කෙරෙනවා. ඒකට මෙතන නැති වෙලා තියෙන්නේ අර මානසිකව දැඩි බැඳීම විතරයි. ඒ බැඳීම නැති නිසා නිදහස් දෙමව්පිය. අවබෝධයට යම් මට්ටමක මේ මාර්ගයේ ගමන් කරන අවබෝධයටපත් වෙච්ච කෙනෙක්. Even the child is associated ළමයා වැසුරු කරත් so that he doesn't suffer from ඒගොල්ලෝ ඒ ළමයාගෙන් මේ දුකටපත් වෙන්නේ දූෂණයකට වේදනාවකටපත් වෙන්නේ නැහැ. නරක දෙයකට යනවා නේද කොයි වරක් ගන්න උත්සාහ කරා ඒ ඥාන මේ ඒක හානියක් වෙනවා හානියක් වෙලා ගෙදර එනකොට ඒ නොකියන දේ අහන්න තුරු ගියා කියලා ආයාට තව වදයක් දෙන්නේ නැතුව ඒ වෙච්ච තත්ත්වයේ එතන ඉඳලා නැවතත් කරුණාවෙන් මෛත්‍රියෙන් සතර බ්‍රහ්ම විහරණය ඒ සතරයාව ඇතුලේ පිටක්ම විතරයි වෙන්නේ. ඒත් බැඳීම නැහැ. attachment එක නැහැ. this දැන් ඔය අපි අසුරු කරන සමස්ත අරමුණු වලට මේක ඇප්ලයි කරගන්නයි මේක අරමුණක් අපි අරගෙන සාකච්ඡා කරන්නේ. ඒත් මේ මාර්ගයේ ගමන් කරනවා කියන්නේ ඔන්න නිමිති සරලව ඒ අවශ්‍යතාවය අනුව ඒ අවස්ථාවට ඇසුරු කරන. ලෝක සම්මතයට ගරු කරන එකක් වෙනවා මෙතන. එහෙම නැතුව නිකන් විකෘති චරිතයක් වෙන්නේ නැහැ. මේ ලෝක සම්මතය ඇතුලේ ඒ චාරිත්‍ර වාරිත්‍ර කරගෙන ඒ බාහිරට සමාජ සම්මතයට ලෝක සම්මතයට එරෙහි වෙන්නේ නැහැ. ඊටාම සමබරව අවබෝධයෙන් දියුණු තැනක ඉඳගෙන මේ කටයුතු කරනවා. මානසික බැඳීමයි මේ බුරුල්ලේ. අවබෝධය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. සම්මාදිට්ඨිය කියන ආලෝකය තුලයි මේ කියන මානසික ක්‍රියාවලිය මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයා තුළ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. The child is renunciated from his mind. එතකොට දැන් ළමයා අබිනිෂ්ක්‍රමණය වෙලා ඉන්නවා එයාගේ හිතේ. ළමයාගෙන් අබිනිෂ්ක්‍රමණය ළමයා අතහැරලා දාලා ගිහින්. දැන් මේක හින්දු සමාජයේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අබිනිෂ්ක්‍රමණය කරනවා. ගෙවල් දොරවල් අතහැරලා ඒ අනිවාර්යෙන් වයසට යනකොට ඒ සන්න්‍යාසී වේදී ඒගොල්ලෝ යනවා. හැබැයි මේ ගියාට මේ බෞද්ධ ඉගැන්වීමේ කරන දියුණු ඒ නන් ඇටැච්මන්ට් එක නැහැ. ඒගොල්ලෝ ඒ පරිසරය වෙනස් වුණා එකක් වගේ විතරයි. අර ආත්මීය බැඳීම් ධ්‍යාන සමාධි වල ඒවට තියෙන බැඳීම් ඒ වගේ අර දියුණු කියන්නේ සාමාන්‍ය සමාජයේ නැති වෙනත් ආකාරයේ බැඳීම් ගොඩක් එක තමයි ওই Hindu කෙනා ඒ කැලේ මේ එහෙම ඒගොල්ලෝ අවිනිෂ්ක්‍රමණය කරන්නේ ගෙවල් හරදාය. සමහරවිට මේ බෞද්ධ මාර්ගයේ ගමන් කරන එක්කෙනා අවිනිෂ්ක්‍රමණය කරන්නේ නිමිති. සමහරට ගායන කාලයක් ගෙදරම ඉන්නේ.
එහෙම නැත්නම් ඒ ලෞකික පරිසරයකම ඉන්න. එහෙම නැත්නම් පන්සලක අනිකුත් ආගමික ස්ථානයක ඒ මාර්ගයේ ගමන් නොකරන පිරිස අතරකට ඉන්න පුළුවන්. නමුත් ඔහු නිතරම නිමිති අභිනිෂ්ක්‍රමණය කිරීම අවබෝධයෙන් වෙනවා. The child is renunciated from his mind. දැන් ළමයාව මේ ඔක්කොම දේවල් කරාට ළමයාව මේ අයින් වෙලා ඉන්නේ. No hatred or anger towards the child at any cost. කීයටවත් හැබැයි මේ පටිඝය, තරහව, ක්‍රෝධය, වෛරය අරගොල්ල මොන දේවල් කරත් එහෙමනම් එන්නේ නැහැ. සලකුවෙත් නැහැ එහෙම කියලා මුකුත් නැහැ. No any intention of harming at any cost or any reason. මොනම හේතුවක් නිසාවත් at any cost කීයටවත් no any intention කිසිම අභිප්‍රායක් නැහැ මේගොල්ලන්ට කරදරයක් වෙන්න ඕනේ හානියක් වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. තමන් මනසින් ඒව බුරුල් කරගෙන අසුරු කරන එක විතරයි වෙන්නේ. එහෙම හානියක් කරන්නේ නැහැ. පුළුවන් නම් හොඳයි. The worldly bondage with the child is uprooted. ඒකට අර ලෞකික බැඳීම ළමයාත් එක්ක තියෙන ලෞකික බැඳීම දැන් මුලින් ගැලවිලා. ඒ මුල කැඩිලා. Kindness, කරුණාව, compassion, kindness, මෛත්‍රිය, compassion, කරුණාව is there. ඒකට මිත්‍රත්වයේ දෑත දිගු කරන කරුණාව කරදරයක හෝ අසහන තත්ත්වයකට පත් වුණොත් පිටවීමේ ස්වභාවය කරුණාව ඒ ධර්මතා ඒ පැත්තට දිගු වෙනව නිතර. හැබැයි ඒක මේ කුසලයක් දිනක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක් නිකන් මේ දාර්ශනික දරගහක් වගේ වෙන්නේ දාර්ශනිකයෙක් වෙලා. මනුෂ්‍ය ධර්ම තුල ඉන්න. ඔය කියන්නේ බුද්ධ ධර්මයේ සතර බ්‍රහ්ම විහරණය කියන එක ඉතාම ලොකු කාර්යභාරයක් පිට වෙනවා. මේ අධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන අය තුල. කියන්නේ ලෝක දියුණුව මානව චර්යාව තමයි ඒක. එතනින් එහාට කෙනෙක්ට එහෙම චර්යාවක් වෙන්න බෑ. එතකොට ඒකේ ප්‍රතිමූර්තිය තමයි ඉපරිම පරිණත වෙන්න පුතේ කියන තත්ත්වය තමයි අපි බුදුන් වහන්සේ තුල දකින්නේ. He expects nothing from the child. හැබැයි කිසිම දෙයක් ළමයාගෙන් බලාපොරොත්තුවක් as no hopes on the child, no hurtful mentality arises. දැන් අර අපේක්ෂාවක් නැති නිසා හානිකර මානසික තත්ත්වයන් ඉන්නේ නැහැ. මොකද මේ බැඳීමත් එක්කයි අර පටිඝයන් වෛරය තරහව ක්‍රෝධය ඒවා එන්නේ අර බැඳීමත් එක්ක. මේ බැඳීමට අවශ්‍ය විදිහට ඒ බලාපොරොත්තු වෙන විදිහට ඒ පැත්තෙන් වෙන්නේ නැත්නම් බැඳීම් මත ඇති කරන අපේක්ෂා වලට අනනුකූල නැති වෙනකොට ඊට එරෙහිව හානිකර මානසික ආවේග මතුවෙනවා. දැන් ඒව එන්නේ නැහැ. මොකද මේ බැඳීම මත බලාපොරොත්තු සහිතව නෙමෙයි දැන් මේ නිමිත්ත ඇසුරු කරන්නේ. එතකොට මේ ආරස්ථායක මාර්ගයේ ඒ ක්‍රියාකාරී ස්වරූපය ගත්තාම මෙහෙම ස්වභාවයක් අපි දකින්නේ. අපි ඒකේ පෙන්නන අනුකාරණා සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඒකේ වචන ගොඩක් ප්‍රායෝගිකව මේක ක්‍රියාකාරීත්වය දිහා බැලුවොත් මේව අදහසක් අපිට ගන්න වෙයි. Nekkhamma is the sign of non-attachment. එතකොට මේ නෛෂ්ක්‍රාම්‍ය නෙක්ඛම්මය කියලා කියන්නේ මේ නොබැඳීමේ ලක්ෂණයක්. බලාපොරොත්තු පවත්වන්න අවශ්‍ය කරන බැඳීම නැතිකමේ ස්වභාවය තමයි නෛෂ්ක්‍රාම්‍ය නෙක්ඛම්ම කියන එක තුළ පෙන්වන්නේ. Seen as phenomena. එතකොට හැම දෙයක්ම දකින්නේ ධර්මතාවය. Process due to causes and effects. හේතු බල මත ක්‍රියාත්මක වෙන. බොහෝ විට නිලීන සාධක, නිලීන හේතු අපිට ප්‍රකට නොවන අප්‍රකට හේතුම ශාල ප්‍රමාණයක් මත භවයෙන් වැසිච්ච අප්‍රකට නිලීන සාධක අනන්ත ප්‍රමාණයක් මත ක්‍රියාකාරී ධර්මතාවයක් තමයි අපිට මේ නිමිත්තක් කියලා හම්බ වෙන්නේ. Sir,
ඔව් එහෙම අපේ. මේ මෙතනදී මම අහන්නේ මේ ඒක ගිහි කෙනෙක් යම් මතරක් දුරට අවබෝධයකට ආපුවාම එයාට ඇත්තටම ළමයෙකුත් ඉන්නවා නෝන කෙනෙකුත් ඉන්නවා එතනදී දැන් යුතුයකම් කියන ඒවා කොහොමද යා ඉෂ්ට කරන්නේ යා කොහොමද ඒක ඒ සම්බන්ධයෙන් තියෙන බැඳීම එතකොට සල්ටහන දැන් ඒ අර ළමයා දැන් මේ ළමයා ඇසුරු කරන්නේ මේ විදිහට. බිරිඳත් ඒ විදිහටම තමයි ගන්න තියෙන්නේ. එතකොට වෙන භෞතික උපකරණත් ওই විදිහම. දැන් වාහනේ ගත්තොත් මේ තත්ත්වයට එන්න කලින් වාහනේ දැන් එක තාත්තා කෙනෙක් මට මතකයි කාර් එකක් ගෙනාව මේ මාධ්‍ය සෝෂල් මීඩියා වල දැක්කේ. ඒ තාත්තා කාර් එකක් ගෙනාව බොහොම මහන්සි වෙලා පොඩි ඔය ඉන්දියන් කාර් එකක් මෑත කාලේ. ගෙනාවම පොඩි එක්කෙනා අට අවුරුදු දෙකක් විතර ඉතින් චූටි මිටියකින් මේ අර නිකන් අර කාර් එකට තැළුවා. ටයර් එක හරියට. පස්සේ තාත්තා දකිනවා මේක හොඳටම වටේම තලතල ඉන්නවා මේ. ළමයා ආසාවට එක් කරා ඒ සෙල්ලම් බඩුවක් අර අතේ තිබිච්ච පොඩි මිටියකින්. පොඩි ළමයා. ඊට පස්සේ මේ තාත්තට හොඳටම කේන්ති ගියා මොකද මම ජීවිත කාලෙම මහන්සි වෙලා ගත්ත දෙයකින් තමයි මේ කාර් එක ගත්තේ. අර ළමයාගේ ඇඟිලි ටික අර මිටියෙන් එහෙම තැළුවා. දැන් එතකොට ඒ එතන ඔන්න ඔය තත්ත්වය තමයි නැති වෙන්නේ. ගිහියෙක් මූලික වශයෙන්. කියන්නේ වාහනේ හැප්පුණොත් වාහනේ පාවිච්චි කරනවා වාහනේ බයිසිකලේ හරි මොකක් හරි ෆෑන් එක හරි AC එක හරි මොකක් හරි තියෙන එකක් පාවිච්චි කරනවා. නමුත් ළමයෙක්ගේ අතින් ඒක කැඩිලා වැටිලා වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන්. ඊටාම අකම්පිතව අවබෝධයෙන් තේරුම් ගන්න මේක මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් කොහොම ඒක ලියම කරගන්නත් කරන සියල්ල දේවල් කරනවා. නමුත් අර බැඳීම නැති හන්ද ගැටෙන්නේ නෑ. වාහනේ අනතුරු කරපු එක හැප්පුණු කෙනා එක්ක එහෙම මරා ගන්න යන්නේ. දැන් ඔය වගේ අර ඒ අවශ්‍යතාවය කියන්නේ අපිට කායිකව ලිංගිකව අවශ්‍යතාවයක් මතුවෙනවා. ඒ අවශ්‍යතාවයත් එක්ක ඒ වෙලාවට ඒ ඇසුරු කරනවා. නමුත් මේ ඒ ආදරය රැකවරණය බිරිඳට දරුවට ළමයින්ට අනිත් අයට ඔක්කොම ඒ යුතුයකම් සමහරට අනිත් ලෞකික කෙනෙක් කරනටත් වැඩිය බොහෝ ඉහළ මට්ටමකින් යුතුයකම් පැත්ත කරනවා. මනසින් ගැට ගැහිලා තියෙන ප්‍රමාණය අතිශය දුර්වලයි. ඒක එහෙම එකක් වෙන්නේ. මේක ඉතින් බොහොම දියුණු විදිහට වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අතින් තමයි. කියන්නේ කෙලින්ම ආරාමයක පන්සලක විහාරස්ථානයක වැඩ ඉන්න කෙනෙක් ප්‍රැක්ටිස් කරනකොට මේ පරිබෝධ ගොඩක් අඩු වෙනවා. ඒ නිසා ඒක ඉහළ මට්ටමකින් ඒක වෙන්නේ. ඒ නිසා එක උදාහරණයක් දාලා තියෙනවානේ. දැන් හංසෙක්ගේ ගමනයි මේ මොනරෙක්ගේ ලෞකික ගිහියෝ ටිකක් හිමීට මේ ගමන යනවා. එතකොට අධ්‍යාත්මිකවම මේ මාර්ගයට ආපු අධ්‍යාත්මිකව යන කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් යෝගාවචරයේ අනගාരികයේ ඊට වේගවත් ඒ බාහිරටත් පේන විදිහට අර බැමිටි කලිහිලා. අර අරගොල්ලෝ යම් මට්ටමකට බැඳිච්ච ඒ කියන්නේ අනාගාමී වෙනකනුත් ගෙවල් වල හිටියනේ බුදුහාමුදුරන්ගේ කාලේ. ඔතන තවත් ප්‍රශ්නයක් මම අහනවා. දැන් ළමයා අඬනවා. දැන් කිරි නැතුව අඬනවා. ඊළඟට දැන් මේ මහත්තයා කියනවා මේ කිරි නැතුව අඬන්නේ කියලා. දැන් එතනදී කොහොමද මේ අර අවබෝධයටපත් වෙච්ච එක කටයුතු කරන්නේ? නැතුව අඬනකොට ගන්නවස ඒ කියන්නේ කරන්න පුළුවන් ඒක ලබා දෙන්න පුළුවන් උපරිමේ කරන. කුරින් හරි මොනවා හරි විකල්පයක් හරි ඒකට යොදන්න. කිසිම දෙයක් කරගන්න බැරි වුණොත් වතුර ටිකක් හරි පොවලා ඔළුව අත ගා හරි නලවලා සනසන. නමුත් මේ දරුවා එහෙම නිදා වැටෙනවා ඊට පස්සේ. කිරිත් නැතුව ඒ අත උඩම ඒත් මේ දැන් එයා බොහෝ පීඩාකාරී තැනක ඉන්නේ. නමුත් මේ පුද්ගලයා කරුණාව මෛත්‍රිය ඔක්කොම තියෙනවා. නමුත් මේ එහෙම නිකන් දරගහක් වගේ නෙමෙයි පපුව. නමුත් මේ රිදෙන්නේ නැහැ. රිදෙන්නේ නැහැ, හිත දූෂණය වෙන්නේ නැහැ. අන්න ඒ ස්වභාවය ඇතුළතින් එයා අත්දකින්න. එයාට පේනවා. එයා දන්නවා මේක සමහරවිට මම කොච්චර ලෝසක හාමුදුරුවන්ට දානේ
සරියුත් හාමුදුරන්ටත් මේ අමාරු වුණානේ ලෝසක හාමුදුරන්ට අන්තිම වෙලාවෙ දානේ වෙලදී. සරියුත් හාමුදුරන්ගේ හිතේ දුකක් නැහැ ඒක. සරියුත් හාමුදුර ඇඬුවේ නෑ දුක්ුන්නේ නෑ. අනේ මේ හාමුදුරන්ට අදක් දෙන්න බැරි වුණානේ කියලා ධර්ම සංවේගයක් පහළ වුණා. ඊට පස්සේ ආයෙ පුඩි හාමුදුර කෙනෙක් ලව්වා මේ අවස චතුමදුර ටික මේ ගෙනල්ලා වළඳන්න දුන්නාම ලෝසක හාමුදුරන්ට ඔබ වහන්සේ අතර ගන්න එපා. මේක මගේ අතේ තියෙදි වළඳන්න කිව්වනේ. ඊපස්සේ උන්වහන්සේ අර කාලයක් බඩගින්න ඉඳලා අර තෙල් ගොඩ මේ වෙලඳුවට පස්සේ එහෙම මේක දිරවන්න තු සමහරට ඒ සූත්තා වෙලා එහෙම අපවත් පිරිනවන් පාණ්ඩේ. සරියුත් හාමුදුරුවන්ට ඒ අපවත් වුණා කියලාවත් අර දවල් දානේ ඒකත් මග ඇරුණා කියලාවත් ජීවිත කාලෙම කණ්ඩ උන්නේ අදවත් කණ්ඩ දෙන්න ඕනේ කියලා සරියුත් හාමුදුරුවන්ගේ මනස එතන සැලුන්නේ නැහැ. සරියුත් හාමුදුරුවෝ දන්නවා මේ හාමුදුරුවෝ වෙනම ධර්මතා ගොඩක්. උන්වහන්සේ ඒ සංසාරේ කරගෙන ආපු සරියුත් හාමුදුරුවන්ට පේනවා ඒ බුදුහාමුදුරුවන්ට තරන්න පෙනුනත් අතීත භවය සෑහෙන ඈතක් පේනවා. ඉතින් මේ බලපෑම සරියුත් හාමුදුරුවන්ට ඒක වළක්වන්න බෑ. ඒ නිසා උන්වහන්සේ දුක් වෙලා වැඩක් නැහැ ඒක. ධර්ම සංවේගය කියන එක පහළ වෙනවා අවබෝධයේ මත යම් මට්ටමක් ඒක වෙනවා ඇති අපිට තේරුම් ගන්න බෑ. නමුත් මේ අකම්පිතයි කියන්නේ ඒකේ සරල මට්ටමක් තමයි මේ මාර්ගයේ ඒ මට්ටම් වල ඉන්න ඒ පරිණතියට අනුව ඒ එවැනි ඊට වැඩි පහළ මට්ටමක් තමයි අත්දකින්න පුළුවන් කියන එක තමයි මට ඒකට අදහසක් හැටියට දෙන්න පුළුවන් වන්නේ. seen phenomena process due to එතකොට seen as phenomena seen දකින්න ලබන්නේ as phenomena ධර්මතා ගොඩක් හැටියට process due to causes and effects හේතුඵල ධර්මතා තමයි මේ that function on impermanent අනිත්‍ය ධර්මතාවය මත ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්මතා. එතකොට මේක ඒ කාලේ වෙලිතලා මත ඒ හේතු විවිධ ස්වරූපයන් ගන්නවා පරිවර්තනීය තත්වයකට යනවා. ඒ අනුව මේ ඒයින් ගොඩනැගිච්ච දේවලුත් විපරිණාමීය තත්වයකට ලක් වෙනවා. ඒව ගැන කම්පා වෙලා නැහැ. දැන් කේල් ගහක් කඩා වැටුනහම නැත්නම් උලකට ගස් වැටුනහම අපි කැමති ගස් වැටුනත් අපි ඒකට දුක් වෙන්න දෙයක් නැහැ. මොකද අපි දන්නවා ඒක අපිට වළක්වන්න බෑ. ඊට පස්සේ කරන්නේ අපි ගහ ගන්න තියෙන ප්‍රයෝජනයක් ඊට පස්සේ ගන්න එක. සර් මගේ පොඩි අදහසක් තියෙනවා දක්වන්න පුළුවන්ද? කවුද මේ? මේ සර් දැන් අර කිරි දෙනකොට හදිසි කිරි දී ගන්න බැරි වුණොත් කියන ඒකත් එක්ක මගේ පොඩි අදහසක් තියෙනවා. දැන් අර මේ සර් සඳහන් කරා වගේ උපරිම උත්සාහය දක්වනවා. ඒ කියන්නේ මේ අපි අපේ මට්ටමේ කෙනෙක් ගැන නෙමෙයි. දැන් මම කියන්නේ මම අවබෝධ කරන් ඉන්න විදිහට මේ උසස් මට්ටමක් තියෙන කෙනෙක් ගැන අපි කතා කරොත් මේ ඒක ඒ වෙලාවේදී ඒක උපරිම උත්සාහය දක්වනවා කරන්න කිරි නැත්නම් අර සර් කිව්වා වගේ වතුර හරි මොන හරි කරනවා. හැබැයි ඒ ළමයට කරදරයක් හානියක් වුණොත් එතනදී දුක් වෙන්නේ නැහැ. මොකද අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත පදනම් වෙලා දැන් යාර ඒක අවබෝධ කරගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක එතනට යාට ඒක ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් යාට ඒක එතන යොදවන්න පුළුවන්. එතකොට දැන් අපි දන්න සිදුවත් කුමාරයාත් එයත් උන්වහන්සේත් ඉතින් ග්‍රේට් රිනන්සියේෂන් එක කරා. ඒ කියන්නේ අභිනිෂ්ක්‍රමණය කරා. එතකොට අර දැන් දරුවා ඉපදිච්ච දරුවම දාලා ගියා. උනාට ඒ මුළු මේ ලෝක වාසීන් වෙනුවෙන්මනේ ගියේ. එතකොට අර ඒ වගේ උසස් මනසක් තියෙන කෙනෙක් හැමතිස්සෙම අනිත් කෙනෙක්ගේ පැත්තත් හිතනවා. ඒ කියන්නේ ලෝක යථාර්ථය හිතනවා වගේම. දැන් උදාහරණයක් විදිහට හොඳට අවබෝධය ලැබපු දැන් පියෙක්ට දැන් ළමයෙක්ව වුණත් කේන්ති ගන්න නැතු ගන්නද්දී හරි මාර්ගයේ උගන්නගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ළමයාගේ මනස තේරුම් අරගෙන ඒ ළමයට කොහොමද උගන්වන්න ඕනේ හරි දර්ශනයකට එක්ක යන්න පුළුවන්. ඉතින් ඕකේ හරි වාසි මම දකිනවා. එතකොට අපි අපි මෙතෙන්ට ගියොත් අපි මේ කතාව due to non attachment. එතකොට මේ නොබැඳීම නිසා no suffering causes. ඒ බැඳීම ලිහිල් වෙන ප්‍රමාණයට දුක අඩු වෙනවා. ඇත්තම නැත්තම් දුකකුත්.
එතකොට ඒ ඔය බැඳීම නැති වෙනකොට අව්‍යාපාදත් නැහැ. මොකද මේ ව්‍යාපාදේ ඉන්නේ බැඳිලා එකට එරෙහි වෙන තත්ත්වයන් වලටනේ. ඒකට අව්‍යාපාද කියන සංකල්පය එනවා. අව්‍යාපාද සංකල්ප. We have to give up hopes. එහෙනම් අපිට මේ අතහරින්න තියෙන්නේ මේ බලාපොරොත්තු ගොඩනගන මට්ටම. ඒක තමයි දුර්වල කරන්න තියෙන්නේ when meeting things අපිට දේවල් අරමුණු නිමිති මුණ ගැහෙන. And associate things දේවල් ඇසුරු කරන්න අවශ්‍ය වෙනවා. In unattached manner නොබැඳුණු ආකාරය. Now he doesn't have suffering that he underwent. කලින් ඒතකොට එහෙම මට්ටම අභ්‍යාස කරගෙන යනකොට නොබැඳෙන මට්ටම යම් ප්‍රමාණයකට අභ්‍යාස කරගෙන යනකොට අර කලින් මට්ටමේ මේ මනස දූෂණ වෙන තත්ත්වයන් දැන් නැහැ. Now the mind is free and happy. දැන් මනස ටිකක් සතුටුයි. If one wants real happiness, එහෙනම් කෙනෙක්ට සැබෑම සතුට අවශ්‍ය නම් he has to take the correct decision on the realms of කාම රූප and අරූප. ඒක කාම රූප අරූප කියන ඒ භවතල වලට සම්බන්ධව නිවැරදි තීන්දුව ගන්න වෙනවා. කියන්නේ he must not be attached to any ඔය කාම රූප අරූප කියන ඒ තුන් පැත්තටම අර බැඳෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව තල්ලු වෙන්නේ නැතුව පවත්වන්න. If attempts to creep into above ඔය මොහකට හරි රිංගුවොත් ඒ තුනේ මොකකට රිංගුවත් මොකට හරි කැමති වුණා මොකක් හරි කැමැත්තක් ආවොත් about any and thinking they are present මෙතන මට ප්‍රසන්න බවක් මොකක් හරි සතුටක් මොකක් හරි දෙයක් මේකෙන් ගන්න පුළුවන් කියලා මොකට හරි කැමති වෙලා රිංගුව ගමන් tries to find pleasing of happiness there ඒක උත්සාහ කරනවා නම් ඒකෙන් සතුටක් ලබන්න අන්න එතන මේ එතකොට අර දූෂිත මට්ටම දුක ඒක අත්දකින්න අනිවාර්යෙන් උරුමයි. One must not seek after any නිසා කිසිම දෙයක් පස්සේ ප්‍රාර්ථනාවෙන් අපේක්ෂා ගොඩනගමින් යා යුතු වෙන්නේ නැහැ. ඒ අවස්ථාවට අසුරු කරලා ඒ මොහොතේ සතුටින් ඒ වෑයන් අවශ්‍ය විදිහට නික්මෙන්න. The best is to maintain the state of non-expectation. එතකොට හොඳම දේ තමයි බලාපොරොත්තු නොපවත්වන මට්ටමක් නඩත්තු කිරීම. සම්මා වාචා පැත්තට එනකොට මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප වේරමණී ඒවෙන් වීම කියන අදහස එනවා. දැන් අපි මේ මුසාවාද ගත්තාම අපි හිතන්නේ රුපියල් 500ක් කරන්නේ නැහැ මං 400යි ගත්තේ කියලා කියන එක තමයි බොරුව කියන්නේ. ඇත්තටම මේ මාර්ගයේදී මුසාවාද කියන්නේ ඒක නෙවෙයි. ඒක උණ කෙනෙක් දන්න ලෝකේ සම්මත මුසාවාදයන්නේ. දැන් මෙතන මුසාවාද කියලා කියන්නේ මේ සම්මා වාචා කියන එක ඇතුලේ මේ වචනයෙන් කරන මුසාවාද කොටස හැටියට ගත්තොත් ඒ අපි කියන්නේ to express the non truth is මුසාවාද. සත්‍ය කියන්නේ ආධ්‍යාත්මික දියුණුවට අනදාළ වන to express the non truth සත්‍ය නොවන යමක් ප්‍රකාශ කරනවා. ඒක පැහැදිලි කරොත් the person will help us. දැන් අපි හිතනවා දැන් ওই මනුස්සයා අපිට උදව් කරයි. He is a good one. මිනිහා හොඳ මිනිහෙක්. Oh, that person will do some damage. ඔය කන අපිට අවුලක් කරා. And he is a bad person. මිනිහා නරකයි. ඔන්න ඕකම සාවාදයක්. දැන් කොහෙවත් බාහිර මිනිහෙක් හොඳ වෙන්නේ අපේ මිනිහා හොඳයි අපිට උදව් කරයි කියලා ඒක බොරුවක්. දැන් එහෙම එකක් නැහැ. මිනිහා නරකයි අපිට හානියක් කරයි කියලා එහෙම එහෙමුත් නැහැ. දැන් ඒ කියන්නේ අපිට එහෙම ස්ථිර නිගමනයකට එන්න බෑ. අපි නරකයි කියන කෙනා අපි ඒ කියන්නේ අපිට මිනිස්සෙක් ගත්තම අපිට කියන්න පුළුවන් ඔය ආයා මාත් දන්නවා එයාත් අපිව දන්නවා එච්චරයි. එතනින් එහාට අනිවාර්යයෙන් මෙන්න හොඳ මිනිහෙක් කියලා අපිට එහෙම
නිගමනයක් දෙන්න බෑ. මේක හරියට තේරුම් ගත්තොත් මේ මිනිස්සු ගැන තියෙන අවුලක් දිහනවා. ඒ කියන්නේ අපි උගාවාදයක් කියනවා මේ මිනිහ හොඳයි. මේ මිනිහාගේ හොඳක් නරකක් හොඳක්වත් නරකක්වත් අපිට ඒක අදාළත් නැහැ. එහෙම දෙයක් එහෙම එකක් අපි දන්නේ නැහැ. මොකද මේ මිනිහගේ සියලු ධර්මතා ගුණ අපිට පේන්නේ නැහැනේ. ඒක රංගපෑමක් කරනවාද? එහෙම නැත්නම් ඒක මොන අරමුණකින් ওই විදිහට ක්‍රියාත්මක වෙනවද? මේ එහෙම නැත්නම් ඔය සහයෝගී බව දිගටම තියෙයි. ඒක වෙන මොකේ හෝ තැනක හේතුවක් නිසා ගොඩ නැගිච්ච එකක්. මේ මුකුත් දන්නේ නැතුව එහෙම ලොකු දියුණු මේ ධර්මතාව පිළිබඳ දියුණු අවබෝධයකින් තොරව මොකද අපිට මේ ටෙලිපති පරිචිත්ත විඥාන නැහැ. එහෙම අවබෝධයකින් තොරව අපි කියනවා අර මිනිහ හොඳයි මේ මිනිහ නරකයි. එතකොට ඔන්න ඔය වගේ මේ විශේෂයෙන්ම ලෝකයේ බාහිර ධර්මතා මත එහෙම නිශ්චිත නිගමන තීන්දුව දෙන්න දීලා කතා කරන එක තමයි මුසාවාද. ඒක මුසාවාද. 500ක් කරන් 400 ගත්ත කියන එක නෙමෙයි. having taken 500 one says that he took only 400. ඒක මුසාවාදයක් කියන එක ඒක මේ සම්මත ලෝක මුසාවාදයක් නෙමෙයි. ඒවා නෙමෙයි මෙතන කතාව. ඒකට මුසාවාද කියලා කියන්නේ මේ අපි භවයේ පිළිබඳ ධර්මානුකූලව මේ කියන අනවතග්ගායම් පුබ්බා කෝටින පඤ්ඤාය. We cannot point out a particular point of the beginning of the chain of lives. ඒකට අපිට අර කෙනෙක්ගේ භවයේ ආරම්භක තැන පණවන්න බෑ කියලා කියනවා. කියන්නේ එච්චරට අගක් මුලක් නොපෙනෙන තැනක ඉඳන් ධර්මතා ගුණ ගහගෙන එනවා. එහෙම විවිධ ධර්මතා ගොඩක් තියෙන මිනිහෙක් අපි කියනවා මේක හොඳයි මූණ නැහැ. එහෙම කියලා අපි එකපාරට සර්ටිෆිකේට් දෙන්නේ. අන්න ඒක එහෙම ඒක සම්පූර්ණ බොරුවක් ඒ අපි කරන්නේ. මේ අපිත් ඒක මොකක් හරි ඒක පොඩි මේ එකක් ගන්න එතන අපිත් තියෙන්නේ මොකක් හරි එතන මේ බැඳීමක් ඇලීමක්. ඒකත් වැරදි. ඒ නැත්තම් පටිගය. ඒ අපිත් එතන ඒ අපි ඒ තීන්දුව දෙන්නෙත් වැරදි තත්වයක් මත ඒ වගේ මේ තීන්දුවත් වැරදි. ඔන්න ඔය වගේ මේ ඒ කියන්නේ පරමාර්ථ ධර්මයන් පිළිබඳ ඒ පරමාර්ථ ආකාරයට බලලා නිවැරදි නිගමනයකින් කටයුතු කරනවා විනා ඔය වෙනි පුද්ගල සම්බන්ධ වැරදි නිර්වචන ඉදිරිපත් කරන එක එවැනි මුසාවාද වලට මේ මාර්ගය යන කෙනෙක් කියන්නේ නැහැ. අර හාමුදුරු කෙනෙක් වෙලක් මෙදින් යනකොට එකෙක් තල්ලු කරලා මඩට දැම්මා. අනිත් එක්කෙනා හොදලා උදව් කරා. දැන් මේ අර හාමුදුරුගේ තුන්වෙනි අහනවා අයියා තල්ලු කරපු කාට බැන්නෙත් නෑ උදව් කරපු කාට හොඳයි කිව්වෙත් නෑ මොකුත් නෑ දැන් ආයෙ වහන්සේ යනවා. අරුට කරගත්ත මූට කරගත්ත ඉතින් ඒ එච්චරයි. ඒ වගේ එතන තීන්දුවක් දුන්නේ නැහැ. උන්වහන්සේ තීන්දුවක් දුන්නේ නැහැ මොකද ඒ අවබෝධය නිසා. මේ තීන්දුවක් දෙන්න බෑ මේ අරු ඒක කරාට සමහරට තල්ලු කරපු එක හොඳ එකෙක් වෙන්න ඕන. ඒ වෙලාවේ ඌ පිස්සු මානසිකත් එක අපි පුතජන උම්මත්ත ගැන අපි එක වෙලාවට පිස්සු නටනවනේ. මොකද තල්ලු කරපු එක හරි මිනිහෙක් වෙන්න පුළුවන්. ඊට වැඩි කලින් නිවන් දකින්න එකෙක් වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ අපිට මේ ආමුදුරු කියලා ඒක නිකන් තරුණ කමඩ කරා වෙන්නත් පුළුවන් කොල්ලෙක් කියලා. ඒ නිසා මේ අපි මේ ඇත්තටම මේ හරි විදිහට මේ ධර්මානුකූලව වෙන්න දියුණු මේ කියන්නේ සම්මාදිට්ඨියක් තුලින් අපිට බලන්න මඟ පෙන්නුවට අපි එහෙම බලනවද? අපි මේ බොරුවක් නේ කියන්නේ. පුද්ගලික සම්බන්ධ. ඒ නිසා අන්නේ ඔන්න ඔය සම්මා වාචා අන්න එවැනි මුසාවාද කියන්නේ නැහැ. පිසුනා වාචා කියන්නේ හිස් වචන. ඒ කියන්නේ කාට හරි ඩැමේජ් එකක් නිකන් මේ ඔය විඤ්ඤාණය ඉතින් ඔය බෙහෙත් බොනේ කියන්නේ නැත්නම් විඤ්ඤාණය කියන්නේ නිකන් මොකක් හරි තේරුම් නැති එකක් කියනවා. ඒ එතන තියෙන්නේ අර විඤ්ඤාණයට හානියක් වෙන එක. පරුස වචන කියන්නේ නිකන් ආවේග වෙලා මොකක් හරි හේතුවක් නිසා රළු වචන. දෝර සම්පප්පලා
මේ මාර්ගයට කොහෙත්ම අදාළ නැති මේ දැන් බැඳීම් සම්බන්ධ අවුලෙන් අවුලට යන දේවල්. මේ වගේ වචන, ඒ කියන්නේ අපි විඤ්ඤාප්ති වලට වචන වලට අනිවාර්යෙන් සිතිවිලි වලට ගිය ගමන්, ඒ කියන්නේ නිමිති අඳුන් කරන්න ගිය ගමන් වැටෙන්නේ වචන වල. වචන වලට වැටෙන්නේ නැතුව අපිට අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වචනය සම්මා කර ගැනීමක් කරන්න වෙනවා. ඒක කරගන්න හැටි අවබෝධයෙන් දියුණු මට්ටමකින් කරන්න වෙනවා මාර්ගය යන කෙනා. අපි මේ පොතේ තියෙන හරි මොකක් හරි වචන හතර පරිවර්තනය කරගත්තා කියලා මේක අවබෝධයකට ආව වෙන්නේ නැහැ. ඒ අපේ මනසේ ක්‍රියාකාරීත්වය තුළ කියන්නේ ධර්මයේ තියෙන පණිවිඩය තියෙනවා. අපි පණිවිඩය සජීවීකරණය කර ගැනීම තුළයි ඒ තුළ ජීවත් වීම තුළ අභ්‍යාසයක් වීම ඇතුළේ ලබන එක තමයි එතකොට ධම්මමඤ්ඤාය කියලා වෙන්නේ. නැත්නම් අර්ථමඤ්ඤාය පැත්තට යන්නේ. අර්ථය දැනගත්ත වෙන්නේ ඒක. එතකොට it is not the lie expressed here. එතන ඔය 500 අරන් 400ක් ගත්ත කියන එක ඒ වගේ එහෙම ඒව බොරු නෙවෙයි. ඒක මේ අපි කවුරුත් දන්න එකක් නේ කියන්නේ. මෙතන අපි මේ පරමාර්ථ ධර්ම සම්බන්ධව තියෙන පටලගෙන බුරු කියන එකයි මෙතන අදහස් කරන්නේ. lying on the reality. යථාර්ථය සම්බන්ධ බුරු කරන. lying on the objective. පරමාර්ථ ධර්ම සම්බන්ධ බුරු කරන. going against reality based on attachment is lying. එතකොට මේ යථාර්ථයට එරෙහිව බැඳීම් පදනම් කරගෙන අපි දේවල් කියනවා. අන්න බොරු. ධර්මීය හොඳයි කිව්වේ එහෙම විදිහට බොරුවක්. මොකක් හරි පොඩි එතන ඇටැච්මන්ට් එකක් තියෙනවා. අරු හරි නැහැ කියලා කිව්වේ එතන පටිගයක් තියෙනවා යට සියුම්. ඒ අන්න ඒව පදනම් කරගෙන අර බොරුවක් කිව්වා. එතකොට මේ අපි බොරුව උඩින් අල්ලනවද? මෙතන ඒ පෙන්නපු විදිහේ ප්‍රායෝගික දියුණු මට්ටමකින් ඒක ගන්නවද කියන එක. If somebody asks you, is he a good friend of you? කවුරු රැවුත් එයා වගේ යාළුවෙක්. උකට මට කියන්නේ නෝ මම යාළුවෙක්. I have him හරි මට අදහසක් නැහැ යාළුවෙක් දෙනදී. එයා මාව දන්නවා මං එයාව නෙච්චර. I know him and he knows me. ඔච්චරයි කියන්න පුළුවන් වෙන්නේ නැත්තම්. යාළුවෙක්ද කියලාත් අපිට කියන්න බෑ. මොකද ඒ යාළුකම් තියෙන එකක්ද ඇත්ත එකක්ද පවතින එකක්ද රඟපෑමක්ද මොකක්ද කියන එක දන්නේ එයා එමිනියම. ඒකට එතනින් ඉවරයි. That's it. If you think that he is amicable, it is a lie. මිනිහා හිතවත් කියලා විශ්වසනීය කියන්නේ එහෙම මේ ෂුවර් කියලා හිතනවා නම් ඒක බොරුවක්. It is a collection of phenomena in the process of impermanence. අනියත ධර්මතාවයේ මත ක්‍රියාත්මක වන අනිත්‍ය තුල ක්‍රියාත්මක වන ධර්මතා ගොඩක් නේ ඔය මිනිස්සු. එතකොට ඒක අපිට ඉන්ද්‍රිය ගෝචර වෙලා තියෙනවා ඔහුගේ ඒ රූප ධර්මත් එක්ක. නම් ඔහුගේ ඔතන බරපතල නාම ධර්ම ටික අපිට නිලීන සාධක අදෘශ්‍යමාන. It is not visible. ඒක අනවතග්ගා සංසාරෝ කුබ්බා කෝටි නපඤ්ඤයි. කෙලවරක්වත් අපිට පේන්නේ අගමුලක් පේන්නේ නැති තොගයක් ඒක. අපි කොහොමද එහෙම ඩිෆයින් කරන්නේ? මෙහෙමයි අරමයි කියන්නේ. ඒක ඔය පුද්ගලික සම්බන්ධව අපි ගන්න ඒම බොරු. ඒක මුසාව. අන්න ඒ මුසාවාදයෙන් ඈත් වෙනවා මේ මාර්ගයේ ගමන් කරනවා. මිනිස්සු සත්වය සියල්ල ලෝකේ ඒවා නිමිති විතරයි. එල්ලෙන්න හෝ බැහැර කරන දෙපැත්තටම නැහැ. හැබැයි ලෝක සම්මතයන් තුළ සීමාව ඇතුලේ ඒවත් එක ගනුදෙනු කරනවා නොබෙද. If express any idea based on attaching, it can never be true. If express any idea, අදහසක් ප්‍රකාශ කරොත් බැඳීම පදනම් කරගෙන ඒක කවදාකවත් සත්‍යයක් වෙන්නේ නැහැ. මොකද මේ බැඳීම ගොඩනගන්නේ අනියත ධර්මතාව මත.
ඒක විශ්වයට අදාළ විශ්ව ධර්ම තමයි ත්‍රිලක්ෂණ. මේ විශ්ව ධර්මයේ කියන එක විද්‍යාවේ චලනය කියනවා, අපි අනියත බව කියනවා. තවත් කාරණා එකතු කරගෙන ලෝකයේ විශ්වයටම මේ සාධාරණ වන විදියට. How one can make permanent idea which process on constant change. අපි කොහොමද මේ පුද්ගලයා හරි මුඛ හරි මේ බාහිර අරමුණු නිමිති සම්බන්ධව ස්ථිර අදහසකට එන්නේ? which process on constant changing, නිරන්තර වෙනස් වීම මත ප්‍රවාහය විදිහට ගලාගෙන යන ක්‍රියාවලියක් වෙන ධර්මතා මත දැන් අපි කියන ගලාගෙන යන ගඟක හැඩේ මේකයි කියලා පෙන්වන්න බෑනේ. At this stage, the practitioner doesn't live on reality and objective. At this stage, practitioner the practitioner live on reality and objective. අපි කියමු සීස් කියලා දකිනවා. ඒක මේ ස්ටේජ් එකේදී මේ යෝගාවචරය දකිනවා ජීවිතය on reality and objective. යථාර්ථවාදීව පරමාර්ථමය වශයෙන්. Even though we keep hopes on children, අපි දරුවෝ මත බලාපොරොත්තු තිබ්බත් thinking that they will help and support us, අපිට ඒගොල්ලෝ උදව් උපකාර කරයි, it might not happen as we wish. අපි හිත විදියට ඒක නොවෙන්න පුළුවන්. Or sometimes it can happen into certain level. යම් මට්ටමකට ඒවා වෙන්න පුළුවන්. Though they are really good children, ඒගොල්ලෝ හොඳම ළමයි වුණත් අපි හිතන මට්ටමටම ඒගොල්ලෝ මේ දේවල් කරයිද නොකරයිද කියන එක අපි දන්නේ. අරක ළමයි කොහොමත් වෙන්නේ හොඳ ළමයි වුණත් අපි හිතන විදිහටම ඒ ඔක්කොම අපිට කරයි වෙයි කියලා එහෙම එකකට අපිට එන්න බෑ. We cling on the world with lies. ඒකට අපි මේව බැලුවොත් ඇත්තටම අපි මේ එල්ලෙන්නේ ගැට බැඳෙන්නේ බොරු පිරිච්ච ලෝකේ. අපි මේ එල්ලෙන්නේ බොරුවට. උකට පිසුනා වාචා to talk to someone on filthy and mean manner. කෙනෙක්ට ජරා විදිහට පහත් විදිහට කතා කරනවා නම් ඒක ඉතින් පිසුනා. ඒක කියන්නේ හොඳ වචන වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අර නිකන් පහත් කරන එකක් කරන්නේ. මිනිහා ඉතින් ඔය කිව්වට මෙහෙම වෙන්නේ අරමනිය. Sometimes carry tales to harm another. සමහරට කේලම් කියලා හරි මොකක් හරි කරනවා හානියක් කරනවා. These empty sayings cause damage to another. මේ හිස් කියමන් වලින් මෙතන හිස් කියලා කියන්නේ ආධ්‍යාත්මික ගමනට අදාළ කාරණා වලින් හිස් නිසා. සිත පිරිසිදු කරන ධර්මතාව වලින් හිස් නිසා. ලෝකෝත්තර බව ගොඩනගෙන තත්වයන්ගෙන් හිස් නිසා එතන empty කියන්නේ. These empty sayings cause damage to another. Here the speech is used to divide and break individuals. පුද්ගලයාව බෙදන්න බිඳින්න තමයි මේ විදිහට මේවා use කරන්නේ. with each other එකිනෙකා තමයි. And no loving kindness is it. මෙතන මෛත්‍රියක් කරුණාවක් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. If one has developed mentality of loving kindness, කෙනෙක් මෛත්‍රිය දියුණු කරනවා. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය. ඒක දන්න නොදන්න සමස්ත අපි දන්න කෙනෙක්ට මේ මිත්‍රත් භාවයෙන් කටයුතු කරන එක ඒක ඩීල් එකක්. මොකද මිනිහත් මගේ මිත්‍රයා මටත් උදව් කරනවා ඒ නිසා මම යාට මිත්‍රශීලීව කටයුතු කරනවා. ඒක නෙමෙයි මේ කියන්නේ දන්න නොදන්න සතාසිව්පාව ගහකොළ සමස්තයේ දෙස මෛත්‍රී සාගත මිත්‍රශීලී ස්වરૂපයේ ආකල්පයකින් කටයුතු කිරීම. එතකොට අන්න ඒක මෛත්‍රී. එතකොට දැන් මේ අධ්‍යාත්මික ගමන් කරන කෙනාගේ මෛත්‍රී සාගත තියෙනකොට ඔය පිසුනා වාච, පරුස වාච, සම්පප්පලා පේවයින්නේ. එතකොට මේ කරුණා මෛත්‍රිය කියන එක දුර්වල වෙන තැන තමයි අර වචන ඉස්මතු වෙන්නේ. එතකොට දැන් මේ ගමන් මාර්ගයේ ගමන් කරන එක්කෙනාගේ හදවත
ඔය පොඩි කාරණා වලින් කවුරු හරි බැන්නත් ගැහුවා කනට ගැහුවත් ඉතින් මේ අනේ මිනිහා අසරණ වෙච්ච තැනක් නේ කෙනෙක් ගොඩාක් කේන්ති ගියා නම් ඉන්නේ ඒ අසරණ වුණා. ඒ මිනිහා හරි අසරණේ. ඒ අසරණ වීම තමයි අර කේන්තියෙන් අර මට ගැහුවේ ඒ කරේ මිනිහගේ අසරණකම දරා ගන්න බැරිම තැනකට. මම අසරණේ නේ. ඒ තත්ත්වය ඇතුලේ මට ආදරේ කරුණාව මිනිහට උදව්වක් කරන්න පුළුවන් නැහැ කරනවා. නැත්නම් මේ වෙලාව උදව්වක් කරන්න බැහැ මේ ආවේගී ඉන්නේ කුටි කාලා නිහඬව නිකන් දුරක් නොවි පසුබිමින් ඉවත් වෙන්න පුළුවන්. අනවශ්‍ය දුරක් නොවි තව දුරට. ඉතින් දැන් ඔය වචන භාවිතයේ ඇතුලේ තියෙන්නේ මේ අර සතර බ්‍රහ්ම විහරණයේ මූලික කාරණා තුල නැතිකම. මේක මාර්ගයේ යන අයගේ ඒ අරව දිනු වෙනවා මේවා ඉක්මතු වෙනවා. I cannot use words to hurt not. තව කෙනෙක්ට හිංසා කරන වචන පාවිච්චි කරන්නේ. If words are වචන රළු නම් pollution of suffering දුකෙන් දූෂිත වෙලා වේදනාකාරී වෙලා ඒක is involved there. එතන ඒ පීඩාකාරී දූෂිත තත්වයක් මනසේ බැඳිලා. ඒක initiated in attaching. ඒකට මූල හේතු හංගුවත් බැඳීමක් එතන තමයි ඔය විදිහට පටිඝය වචනයෙන් එළියට ආවේ. We have to identify where we get polluted with defilement. ඒක අපිට හඳුනා ගන්න වෙනවා. අපි දූෂණය වෙන තැන කෙලස් වලින්. එතකොට මේ ධර්ම විවරණ ඇතුලේ අපි එක විදිහට අඳුනගන්නේ අපි දූෂණය වෙන තැන වචනයෙන් දූෂණය වෙනවා. ක්‍රියාවෙන් දූෂණය වෙනවා දැන් අර. වචනේනුත් අපි ඒක කිලිටි වෙන්නේ නැති වෙන දූෂණය කරගන්න නැතුව අග්ගාලා මේ විදිහට ඒව දැන් මගේ මාර්ගයේ මම ගමන් කරන කෙනෙක් ඒක උත්සාහ කරන කෙනෙක්. මම දැන් කරුණා මෛත්‍රිය වචනේ ඇතුළට කරකව ගන්නවා මිසක් පටිඝය තරහව වෛරය එක්ක මේවා එළියට දාන එක මට වටින්නේ නැහැ. එකපාරක් වුණා නම් ඊළඟ පාරවත් මම දැන් පරිස්සම් වෙන්න ඕනි කියලා එහෙම පොඩක් රිවර්ස් එකට එනවා ඒ වගේ ඍණාත්මක චිත්ත වේග ඉස්සරහට එනකොට. If an intention arises යම් අධ්‍යාසයක් ආවොත් in mind see whether it has any involvement with attachment. අග්ගාලා මොකක් හරි නිමිත්තක් ගොඩනැගිලා ඒ දෙයකට මේ යම්කිසි ඉන්ටෙන්ෂන් එකක් අභිප්‍රායක් ආපු ගමන් බලනවා ඒක ඇටැච්මන්ට් එකකින් බැඳීමකින් වර්ණවත් වෙලා. එහෙනම් අග්ගාලා ඒක හොද ගන්න. ඒ වර්ණ ඉවත් කරගන්න. බැඳීම් මේ වර්ණ. We must not empty images. අපි මේ නිමිති හිස් කරගත යුතු නැහැ. ඒක කරන්න බෑ. But we have to associate the image without attachment. අපිට කරන්න තියෙන්නේ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ නිමිති නැතුව ඉන්න බෑ. ඒක තියෙන්නේ මේ නිමිත්ත ඇසුරු කරන්න අර බැඳීම පැත්තට කරකව ගන්නේ නැතුව. If an image is met, නිමිත්තක් මුණ ගැහුණොත් related past tendencies and inclinations be present. ඒ නිමිත්තට අදාළව පැරණි තැන්පත් වෙච්ච මානසික ධර්ම ශක්තිය be present. ඒවා ඉස්සරහට එන්න. Make impact. ඒ අනුව ඝට්ටනයක් ඇති කරනවා. බලපෑමක් ඇති කරනවා. On the image. අර ඉමේජ් එක අඳුරගෙන එතනින් නතර වෙන්න දෙන්නේ අර පරණ බඩු ටික ඇවිල්ලා ටට්ටක් ගාලා අරක ලොකු විදිහට එතන ඒකට ආරිච්චි බෝරිච්චි ටිකක් එකතු කරනවා. ඒක මහ විශාල කරනවා. ඔන්න ඔතනින් තමයි මේ හැමතිස්සෙම පරිස්සම් කර යන්න තියෙන්නේ අපිට. මාර්ගයේ ගමන් කරන කෙනාට කරන්න දෙන්නේ. නිමිත්ත හඳුනාගෙන විතරක් අවශ්‍යතාවය නම් ඒ අවශ්‍ය කරලා බැඳෙන තත්ත්වයෙන් කොහොම හරි තල්ලු කරලා අනිත් පැත්තට දාගන්න. Here we try to secure image in coloring it with past impure inclinations and maintain it pure. Here we try to secure image. මෙතන අපි උත්සාහ කරනවා අර නිමිත්ත රැක ගන්න. In coloring වර්ණවත් වීමෙන් රැක ගන්න. With past impure inclinations. පැරණි අපිරිසිදු
කර්ම වේගවල එන ඒ ශක්ති ප්‍රවාහය. ඒවෙන් රැක ගන්න and maintain it pure. ඒක පිරිසිදු මට්ටමින් පවත්ව ගන්න. අර කුණු ටික ගාව ගන්නේ නැති. We live today with such tendencies. අද අපි මේ ජීවත් වෙන්නේ මහ යෝධ කර්ම නැඹුරු ප්‍රවාහ පොදියක් යට තියාගෙන මොන නිමිත්ත සෙට් වුණත් ඒකට අදාළ ඒක දියුණු කරලා තව ඒකත් එක්ක කචල් ගොඩක් එකතු කරන ඒ ටෙන්ඩන්සීස් ඒකට නැඹුරු පෙර ඒ වගේ ඒවා කරලා මේ හුරු වෙච්ච ශක්ති මහ කන්දක් රයිස් කන්ද වගේ උඩින් පේන්නේ පොඩ්ඩයි මේ 10න් 3යි උඩට පේන්නේ 10න් 7ක් යට තියෙනවා ඒතර මේව නම් පේන්නේ නැති ගන්න අර නිමිත්ත එනකොටම දැනුත් මේතන මේ විදර්ශනාව ඉන්න කෙනාට මේක පේනවා අන්න මගේ පරණ මේ දැන් මේක ආපු ගමන් ටක් ගාලා මට මේකට සෙට් වෙලා මේ පැත්තට හොඳටම ගියා ඒ කියන්නේ මංගා බඩු කලින් හොඳට මේ ගේම් ගහපුව බඩු තියෙනවා දැන් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ දැන් මේ වෙලාවේ ඒ පරණ ඒවා මේකට සෙට් වෙන්න නොදී මේක මේ වෙලාවේ ඇසුරු කරලා එතනින් ඒක නතර කරලා දැන් මම යන්නේ they are results of our past absurd performance ඒව තමයි අපේ මේ පරණ මෝඩ කර්මවල ප්‍රතිඵල we have to make a very big effort උත්සාහයක් ගන්න වෙනවා in order to purify it ඒවෙන් රැකගන්න knowing of Dhamma plays a big role. ධර්මයේ දැන ගැනීම මෙතන ලොකු කාර්යභාරයක් තිබෙනවා. That's why we need to continue learning Dhamma. මේකයි මේ ධර්මයේ ඉගෙන ගන්න එක අපිට කරගෙන යන්න තියෙන්නේ. Dhamma is needed to understand the proper function of mind. ධර්මය අවශ්‍යයි මනසේ නිවැරදි ක්‍රියාකාරීත්වය හඳුනගන්න. The light of understanding, අවබෝධයේ ආලෝකය of Dhamma. ධර්මයේ තේරුම් ගැනීමේ ආලෝකය is required උවමනා කරනවා to secure mind මනස රැකගන්න. At the very moment, the image gets ready to tangle with past influence. අරමුණ අතීත කර්ම නැඹුරු තත්වයන් එක්ක ඒ කිලුටු ඉඳුල් එක්ක තැවරෙන්න කලින් ඒක රැක ගන්න. කොට මේ ධර්මාවබෝධයේ ආලෝකය තමයි අපිට වැදගත් we have to purify the deposit of defilements. අපිට මේ කෙලස් තැන්පත්තුව සුද්ධ කරන්න වෙනවා that we piled up on our අපිම ගොඩ ගහගත්ත ලොකු ගොඩක් කෙලස් තියෙනවා we have to be sharply mindful තාම තියුණු විදිහට සතිමත් වෙන්න වෙනවා සිහියෙන් යුක්ත වෙන්න වෙනවා vigilant වෙන්න වෙනවා so that we can correct and secure our mind මනස නිවැරදි කරගන්න නිවැරදි කරගෙන රැකගන්න These stains are very difficult to wash off. මේ අතීත කර්ම ප්‍රවේගවල ඒ බලපෑම හොදලා දාන එක ලීසි වැඩක් නෙවෙයි. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක පරියෝදම්. හොදපන කියන්නේ හොදනවා පරියෝදපන. උත්තට හොදන්න වෙනවා කෙසෙල් කාට යවන්න වගේ. I must not spoil my mind due to worldly things. මම ලෞකික තත්ත්වයන් මත මනස කිලිටි කරගත යුතු නෑ දැන්. I have to leave behind everything. මට මේව අතහරලා දාන්න වෙනවා. And I cannot take nothing with me. මොකද කිසිම දෙයක් ගෙනියන්න බැහැනේ. When I leave this මේ ලෝකයෙන් මම යනකොට මේ ඔක්කොම දාලා යන්නේ. මම දාලා යන තියෙන දේවල් වලටනේ මම මේ ගින්නට ගැට ගහිලා අනිත් එක එක්ක අරගෙන ලොකු කචල් ගොඩක් දාගන්නේ. දැන් මේ මෝඩකම් පේ. හැම දෙයක්ම අතහරලා දාලා යන වෙලාවෙ මේ ඒව නිසා අපි කොච්චර එකිනෙකා එක්ක ගැටිලා තව විශාල කර්ම රැස් කර ගන්නවා. එච්චර මෝඩද අපි. Therefore, I must not impure my mind. ඉතින් මම මනස අපිරිසුදු කරගත යුතු නෑ. With the things which I cannot keep in my possession. මගේ වසඟේ තබා ගන්න බැරි දේවල් එක්ක මට ගෙනියන්න බැරි දේවල් එක්ක මම මනස අපිරිසුදු කරගන්නේ. All belongings are rented out. මේ ඔක්කොම මම මේ පරිහරණය කරන මම සතු දේවල් නිකන් මේ rent out කරපුවා. for using and leaving behind එක use කරලා දාලා යන්න වෙනවා rent එකට ගත්ත එක possessiveness is very temporary මේ සතු කර ගැනීම අයිති කර ගැනීම අතිශය తాවකාලිකයි
we have to think accordingly for developing non-attachment. එතකොට මේ නොබැඳීම දියුණු කරන්න නම් ඔන්න ඌවා ගැඹුරින් ධර්මයේ උගන්වන විදිහට මනසින් සම්මර්ෂණය කරගන්න වෙනවා. We cannot postpone this. අපිට මේක කල් දාන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ භවය නිරුද්ධ කරන්න අනාගතයට දාන්න කියලා කිව්වේ නැහැ. පාරමී පුරාගෙන අනේක අපි කරාට ඒක කරන්න කියලා එහෙම අනාගතේ කරන්න කියලා දේශනා කරපු ගන්න නෙවෙයි. කල් දාන්න බෑ. දැන් පොඩ කරලා පොඩ නිවි යන්න තියෙන්නේ. ලොකු වින්නක් අපි පොඩ එහෙම මෙහෙම වතුර ගහ එක අඩු කර යනවා. We have to do this at this very moment and every time. මේ මොහොතේම මේක කරන්න. හැම වෙලාවෙම කරන්න. Sampappalapa, empty and spirituality from life. So Sampappalapa කියලා කියන්නේ ඒක අධ්‍යාත්මික බවින් හිස්. Those words are not empty, they empty the potentiality of freedom. විමුක්ති පැත්තෙන් බැලුවහම ඒවට තියෙන විභවය අඩු. After having a degree, වාදියක් ගත්තාම he can be transferred to many places. ඔය එක තැන් වලට මාරු කරන්න පුළුවන්. But he has the knowledge that he acquired. කොහෙට මාරු කරා මිනිහට ලබාගත් දැනුම තියෙනවා. ඒ වගේ බවතල 31 කොහේ ගියත් අපි මේ ඩිග්‍රිය අරගෙන ගියොත් එහෙම අවුල් තැනකට වැටෙන්නේ නැහැ. ඉතින් ඒ උපාධිය ගත් එකව දාන්නේ සාමාන්‍යයෙන් මේ ඒ සබ්ජෙක්ට් එකට අදාළ ක්ලාස් එකකටම තමයි. ඒ නිසා යාව මේ නිකන් මේ කණුව දන්න දාන්නේ නැහැ. මොකද එයා මේ මැත්ස් ගණිතය උගන්වන්නේ ට්‍රේන් ටීචර් කෙනෙක්. ඔහි ඉස්කෝලේට ඇරියත් මිනිහට දාන්න වෙන්නේ ගණන් උගන්වන්න නිසා කණුව දන්නේ නෙවෙයි. ඒ නිසා මේ ධර්මයේ අම්මට්ටමකට මේ විදිහට අපි මනසේ පිරිසුදුව දිනු කරගෙන කොහෙට හරි ගියොත් ඒ මට්ටම තමයි කොහෙද අපිට උරුම වෙන්නේ. ඒ නිසා ඒක නිසා මේක මේ කලින් දාන්න පස්සට දාන්න ඕනේ එහෙම කරලා ගියොත් අපි පරාදයි. Likewise even after death මරණයෙන් පස්සේ if you have developed your mind මනස යම් මට්ටමකට මේ විදිහට ධර්මානුකූලව දිනු කරගත්තා නම් පරමාර්ථ මේ තත්වයන් ලෝකේ විනිවිද දැකලා you can be free from suffering දුකෙන් ඒ ප්‍රමාණයට නිදහස් වෙන්න පුළුවන් to the degree you have done away මොන ප්‍රමාණයටද මේවා ඉවත් කරේ සුද්ධ කරගත්තේ ඒ ප්‍රමාණයට නිදහස් වෙන්න පුළුවන්. ඒකට මේ මාර්ගයේ තව කොටස් ටිකක් තියෙනවා අපි ඒ ටික ඉස්සරහට සාකච්ඡා කරමු. එනවාස් ඒක අපි මොනවාරි අහන්න තියෙනවද?